සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේදී ඔබට ඉතාමත්ම වැදගත් වුණු මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ඔබ යම් ආයතනයක ශ්‍රමිකයෙකු විදිහට හෝ වේවා කුමන ආකාරයේ තනතුරක් දරන කෙනෙක් හෝ වේවා කම්කරු දෙපාර්තමේන්තුව සමග ඔබේ තියෙන සම්බන්ධතාවය ඔබගේ වෘත්තීමේ අයිතිවාසිකම් එහෙමත් නැතිනම් කාර්මික සාමය යම් ආකාරයකින් ආයතනයක් ඇතුළත බිඳවැටීම් තියෙනවනම් මේ සියලු දේ පිළිබඳ කතා කරන විට ඔබට යම් ආකාරයෙන් සහනයක් ලබා ගත හැකි තැනක් තමයි කම්කරු ක්‍රියාවලියට අදාළ වුණු රජයේ නෛතිකමය බලය ලත් ආයතනයත් සමග එහි ක්‍රියාත්මක වන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් භාවය ලබා ගැනීම. ඒ අනුව විශේෂයෙන්ම මේ වෙද්දී වතුකම්කරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳ අපට කතා කරන්නට තිබෙනවා. ඒත් එක්කම තමයි දැන් කොවිඩ් තත්ත්වය මේ වසංගත තත්ත්වයත් එක්ක ලෝකයේ බොහෝ තැන්වල සිදුවන දේ තමයි ශ්‍රමයේ සේවයෙන් අවසන් කිරීම කියන ක්‍රියාවලිය. ඒ නිසා එහිදී ඔබට සාධාරණයක් ඉෂ්ට කරගත යුතුයි. ඔබ යම් ආකාරයකින් වෘත්තියක නියැලෙනවා නම් වසංගත තත්ත්වය මත පදනම්ව ආයතනයක පවතිනා වූ පිරිවැය කප්පාදුව වෙනුවෙන් ඔබ සේවයෙන් ඉවත් කරනවා නම් ඒ සේවයෙන් ඉවත් කරන ඔබට ලබාගත හැකි වරප්‍රසාද තිබෙනවා. ඔබගේ අයිතීන් වෙනුවෙන් ඔබට කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම තමයි මේ දවස්වල ඔබ දකින්නට ඇති සංසරණය වෙන වීඩියෝ පටයකුත් තියෙනවා. දරුවන් සම්බන්ධයෙන් යම් ආකාරයෙන් ලොකු කතිකාවක් ඇති වෙමින් තියෙනවා. දරුවන්ට ඇතිවන පීඩාකාරී තත්ත්වයන්. ඒත් එක්කම තමයි ළමා ශ්‍රමය වහවිත කිරීම සහ ඒ වගේම වැඩ කරන වයස් මට්ටම සම්බන්ධයෙන් යම් තීන්දුව ගත යුතුයි කියන තැනක සිටිනවා. මේක 16ට ගේන්න ඕනේද 18ට ගේන්න ඕනේද මෙවැනි කතිකාවක් තියෙනවා. ඒ නිසා ළමා ශ්‍රමය සම්බන්ධයෙන් කතා කරන්නට තියෙනවා. ඒත් එක්කම ඊට අමතරව මේ වෙද්දී යම් ආයතන අභ්‍යන්තරයේ පවතින විවිධ කාරණා තිබෙනවා. සේවා මුර සම්බන්ධයෙන් මේ වෙද්දී කතා බහට ලක් වෙනවා. සේවක අයිතිවාසිකම් පිළිබඳ කතා බහට ලක් වෙනවා. මේ සියලු දේ පිළිබඳ සාකච්ඡා කරන්න අපි අද බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා. වර්තමාන කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමන් එතුමන් බොහෝ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ීම් සහිතව අප නිරන්තරයෙන් විවිධ ආයතනවලදී එතුමන් එක්ක කතා කරා. කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමන් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමන්ට අයබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම අපි ආවොත් මේ කාලවකවානුව ගත්තොත් එහෙම කාර්මික සහ මේ බිඳවැටීම් සේවකයින්ගේ ප්‍රශ්න වැඩි වෙච්ච කාලවකවානුවක්ද කොහොමද තත්ත්වය? ඔව් සාමාන්‍යයෙන් චාමර ඇත්ත වශයෙන්ම දැන් මේ කොවිඩ් තත්ත්වය ලංකාවට විතරක් නෙවෙයිනේ මුළු ලෝකයටම බලපාපු තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය තුළ සේවකයින් මෙන්ම සේවා යෝජකයිනුත් යම් යම් අපහසුතාවයන්ට පත් වුණා. ඉතින් ඒ තත්ත්වය මත කොවිඩ් පළවෙනි රැල්ල ආරම්භ වුණ කාලවකවානුවේ සිටම වෙනදාට වැඩිය යම්කිසි කාර්මික ආරවුල්වල යම්කිසි වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අපිට වෙනදා වාර්තා වුණ ප්‍රමාණයට වැඩිය තොරතුරු ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබෙනවා. ඉතින් කොවිඩ් රැල්ලත් එක්ක ඉතින් ඒක අපිට පොදු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒ මොන දේ වුණත් ඒ කම්කරුවන්ගේ පැත්තෙන් සේවකයන්ගේ පැත්තෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ඉටු කළ යුතු සේවය ආකාරයෙන්ම ඉටු කරන්න අපි බැඳලා ඉන්නවා. අපි අවශ්‍ය අවස්ථාවන් වලදී අපේ මැදිහත් වීම අපි කරලා ඔවුන් වෙනුවෙන් සහනයක් ලබා දීමටත් කටයුතු කරලා තිබෙනවා. හොඳයි. සරලව ගත්තටදී යම් ආකාරයෙන් මේ දවස්වල ප්‍රශ්න වැඩි කාලවකවානුවක් මේ වසංගත තත්ත්වයත් එක්ක. අපි මුලින්ම යමු වතුකම්කරුවන්ගේ ඉල්ලීම කියන්නේ රජයන් කිහිපයක් මේක එකින් එකට මාරු කරමින් වතුකම්කරුවන්ට මේක අයවැය සඳහා අයවැය හරහා වුන්ට යම් ආකාරයෙන් දීමනාවක් ලබා දීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී කතා බහට ලක් වුණා. ඒ කාරණෙත් එක්ක වතුකම්කරුවන්ගේ ඉල්ලීම තියෙන දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්න කියන කාරණේ. හැබැයි මේක අනිත් පැත්තෙන් වතු සමාගම් වලට එන විටදී පෞද්ගලික වතු සමාගම් පැත්තෙන් බොහෝ විට කිව්වේ එච්චර පිරිවැයක් දරන්නට අමාරුයි කියන කාරණේ. හැබැයි රජයේ එක තීරණයක්, ඒ වගේම වතුකම්කරුවන් සම්බන්ධයෙන් තව තීරණයකුත්, ඒ වගේම සේවා යෝජකයෝ විදිහට වැවිලි කර්මාන්තේ නියැලෙන ශේෂ්ත්‍රය තවත් තැනකට සිටිනවා. දැන් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමක් සිදු කරගත යුතුව තිබෙනවා. මේ ප්‍රශ්නය කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා විදිහට විසඳන්න ඔබලගෙන් තියෙන දායකත්වය මොකක්ද වෙන්නේ? ඔව් චාමර මුලින්ම කියන්නට ඕනේ දැන් මේ වතුකම්කරුවන්ගේ රුපියල් 1000ක දෛනික වැටුප පිළිබඳ ගැටලුව 2015 වර්ෂයේ සිටම මැතිවරණ වේදිකාවල රැව් පිළිරැව් දුන්නා. ඒ ආකාරයට පසුගිය වසර කීපය තුළම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගණනක් ඇති වුණා. නොයෙකුත් ආකාරයට ඉස්මතු වුණා. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 2021 අයවැය යෝජනාවලට අනුව අයවැය යෝජනාවක් හැටියටම වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට යෝජනාව ඉදිරිපත් කරා. ඉතින් එම යෝජනාව පාර්ලිමේන්තුව තුලදී 3/2ක බහුතර ඡන්දයකින් සම්මත වුණා. ඒ අනුව තමයි කම්කරු අමාත්‍යතුමා වශයෙන් කටයුතු කරන ගරු නිමල් සිරිපාල් සිල්ලා මැතිතුමා මැදිහත් වෙලා
මේ සියලු වතු සමාගමුත් ගෙනල්ලා ඒ වගේම වෘත්තීය සමිතිත් ගෙනල්ලා සාකච්ඡාවට ගණනාවක් මේ සම්බන්ධයෙන් පැවැත්තුවා. මේ වතු සමාගම් වලට ඒ කියන්නේ ප්‍රාදේශීය වතු සමාගම් 22ක් පමණ අයිති වෙනවා. ඒ වගේම ප්‍රධාන වෘත්තීය සමිති කීපයක් සමගත් එකතු වෙලා තමයි මේ සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුවේ. එහිදී කියන්නට ඕන චාමර ඇත්ත වශයෙන්ම වතු සමාගම් රුපියල් 1000 ලබා දීමට එකඟතාවයක් පළ කරා. නමුත් ඔවුන් මේ රුපියල් 1000 ලබා දීම තුළ යම් යම් සීමාවන් කොන්දේසින් පැනෙවුවා. ඒ රුපියල් 1000 ඍජුවම මූලික වැටුපක් හැටියට නෙවෙයි රුපියල් 1000ක් දෛනික වැටුපක් එකතු වෙන හැටියට කොටස් වශයෙන් දිරි දීමනාව ඒ වගේම පැමිණීමේ දීමනාව ඒ අනාදි වශයෙන් එකතු කරලා තමයි මේ රුපියල් 1000 සකස් කරනු ලැබුවේ. ඒ වගේම වතු සමාගම් සහ වෘත්තීය සමිතිය අතර සාමූහික ගිවිසුමක් තිබුණා. ඒ සාමූහික ගිවිසුම මුලින්ම 2003 වසරේදී අත්සන් කරලා තිබෙනවා. ඒ වගේම වරින් වර සංශෝධන සහිතව මේ සාමූහික ගිවිසුම ක්‍රියාත්මක වුණා. සාමූහික ගිවිසුම යටතේ වතු කම්කරුවන්ගේ වැටුප පමණක් නෙවෙයි ඔවුන්ගේ අනිකුත් සුබසාධක කටයුතු සම්බන්ධෙනුත් ඒ සාමූහික ගිවිසුමේ සඳහන් වෙනවා. මෙතනදී අවසාන වශයෙන් තීරණයකට එළඹීමට නොහැකි වුණේ මේ සාමූහික ගිවිසුමේ කාලය සම්බන්ධයෙන්. වතු සමාගම් ඉදිරිපත් කරා සාමූහික ගිවිසුමේ කාලය වසර 4කට සීමා කරන්නට ඕන කියලා. නමුත් වෘත්තීය සමිති එම කොන්දේසියට එකඟ වුණේ නැහැ. ඕන් කිව්වා නෑ සාමූහික ගිවිසුම වසර 2කමාරකට අවශ්‍යයි කියලා. ඉතින් ඒ දෙක අතර සෑහෙන දෝලනය වුණා මේ ගැටලුව. දෙපාර්ශ්වය අතර එකඟතාවයකට ඒමට නොහැකි වුණා. ඉන්පසුව තමයි ගරු අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරා. අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරාට පස්සේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරා මේ සම්බන්ධයෙන් ගැටලුව පඩිපාලක සභාවට යොමු කරන්නට. දැන් චාමර අපේ රටේ කර්මාන්ත 44ක් සඳහා පඩිපාලක සභා පිහිටවලා තිබෙනවා. එතකොට මේ පඩිපාලක සභාවලින් තමයි ඒ කර්මාන්තයට අදාළ අවම වැටුප තීරණය කරන්නේ. මේ පඩිපාලක සභා පිහිටවලා තියෙන 1941 අංක 27 දරන පඩිපාලක සභා ආඥා පනත අනුව ඒ අනුව තේ වැවීමේ හා කර්මාන්තයේ සඳහා පඩිපාලක සභාවක් තිබෙනවා. ඒ වගේම රබර් වැවීමේ හා කර්මාන්තයේ සඳහා පඩිපාලක සභාවකුත් තිබෙනවා. මේ පඩිපාලක සභාව හරහා වැටුප තීරණය කිරීම, අවම වැටුප තීරණය කිරීමට තමයි අමාත්‍ය මණ්ඩලය අවසාන වශයෙන් ඒ කටයුතු සිදු කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදේශකත්වය ලැබුණේ. දැන් යම් විදිහකින් මේක ක්‍රියාත්මක කිරීමේදී අපිට මූල්‍යමය තත්ත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙද්දී තියෙන වසංගත තත්ත්වයක් කියලා. සේවා යෝජකින්ගේ පැත්තෙන් යම් ආකාරයෙන් කාරණයක් ගෙනවොත් එහෙටි සාධාරණ මැදිහත් වීම මොකක්ද වෙන්නේ? ඔව් චාම්පර ඊට කලින් මම තව පොඩි එකතු කිරීමක් කරන්න. දැන් ඉන්පසු අපිට මේක පඩිපාලක සභාවට යොමු කරාට පස්සේ අපි පළමුවෙන්ම පඩිපාලක සභාව රැස් වුණා පෙබරවාරි මාසයේ 8 වෙනිදා. ඒ පෙබරවාරි මාසයේ 8 වෙනිදා රැස් වෙලා තීරණය කරනු ලැබුවා වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් කළ යුතුයි කියන. පඩිපාලක සභාවේ වෘත්තීය සමිති නියෝජනය කරමින් සමාජිකයන් 8 දෙනෙකු සිටිනවා. ඒ වගේම සේවා යෝජකයන් හාම්පුතුන් නියෝජනය කරමින් සමාජිකයන් 8 දෙනෙකු සිටිනවා. ඒ වගේම රජයේ පාර්ශවයෙන් නියෝජිතින් 30 දෙනෙකු සිටිනවා. එතනදී අපි තීරණය කරා බහුතර ඡන්දයෙන් රුපියල් 1000ක් දිය යුතුයි කියලා. ඉන්පසුව ආඥා පනත අනුව මේ සම්බන්ධයෙන් විරෝධතා කැඳවිය යුතුයි. ඒ අනුව අපි විරෝධතා කැඳවලා දෙවෙනි වතාවටත් පඩිපාලක සභාව අපි රැස්ලා තමයි තීරණය ගත්තේ. එතනදී විරෝධතා කැඳවනකොට විශේෂයෙන්ම විරෝධතා අපිට 179ක් පමණ ආව තේ වැවීමේ කර්මාන්තයට. ඒ වගේම විරෝධතා 18ක් පමණ ආව රබර් වැවීමේ කර්මාන්තයට. එතනදී වැඩිපුරම විරෝධතා ඇවිත් තිබුණේ තේ කර්මාන්තය. ඔබ දන්නවා චාමර මහා පරිමාණයෙන් වගේම කුඩා පරිමාණයනොත් තේ කර්මාන්තේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මට තප්පර කීපයක් දෙන්න පිටපණි වෙලාව බලලා ඉමු. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. හොඳයි. ඔව් එතකොට මේ කුඩා තේ වතු කර්මාන්ත හිමියන්ගෙන් තමයි වැඩිපුර විරෝධතා ගණනාවක් ඇවිල්ලා තිබෙන්නේ. නමුත් අපි මේ විරෝධතා පිළිබඳවත් අවධානය යොමු කරලා ඒවා පිළිබඳව සාකච්ඡා කරලා
ඉන් පස්සේ රජයේ පාර්ශවයෙන් යෝජනාවක් ගෙනාවා අක්කර 10ට වැඩි තේ කර්මාන්තට පමණක් මේ වැටුප් වැඩිම බලපානවා කියලා. නමුත් ඒ යෝජනාව අපිට ඉදිරියට ගෙන යාමට නොහැකි වුණා. එතන සම්මත කරන්න නොහැකි වුණා. ඒ අනුව තමයි රුපියල් 10 වැටුප තීරණය වුණේ. දැන් චාමර තේ කර්මාන්තය තමයි අපි ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙනවා. අපිට අපනයන ආදායම් මාර්ගයක් වෙනවා. 2020 ජනවාරි මාසෙදී ඒ ජනවාරි මාසෙදි විතරක් තේ අපනයනය කිරීමෙන් රුපියල් බිලියන 18.9ක ආදායමක් ලැබිලා තියෙනවා 2020 ජනවාරියේ. 2021 ජනවාරි මාසෙදී මේ ආදායම රුපියල් බිලියන 19ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. බිලියන 1.4ක පමණ වැඩිවීමක් තිබෙනවා. ඒ කියන්නේ අපිට කොවිඩ් වසංගතයේ තිබුණා වුණත් මේ කාලවකවානුවේදීත් අපිට තේ කර්මාන්තය බිඳ නොඇටි පවත්වාගෙන යාමට අවශ්‍ය හැකියාව ලැබිලා තිබෙනවා. ඒකට වතු කම්කරුවන් වගේම සේවා යෝජකයන් පැත්තෙන් ලැබුණු සහයෝගයත් අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් ඔබ කිව් පරිදි සේවා යෝජකයන් පැත්තෙන් මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් පැන නැගුණොත් ඇත්ත වශයෙන්ම මම අර මුලින් කිව්වා වගේ ඕන් රුපියල් 10 දීමට එකඟ වුණා. නමුත් අර සාමූහික ගිවිසුමේ කාලය පිළිබඳ ප්‍රශ්න තමයි ඇති වුනේ. ඒ නිසා සේවා යෝජකයන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීම සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් ඇති නොවෙන්නට පුළුවන්. නමුත් ඔවුන්ට වැඩි පිරිවැයක් දරන්නට වෙනවා. මොකද EPF ETF ගණනය කරන්න වෙන්නේ මේ මුළු රුපියල් 1000ටම. කලින් ඒ තත්ත්වයේ තිබ්බේ රුපියල් 700ක් 750ක තමයි දෛනික වැටුප තිබ්බේ. ඒ 750ක් දෛනික වැටුප තිබියදී රුපියල් 700ට තමයි EPF සහ ETF ගණනය කරේ. ඉතින් මේ තත්ත්වයේදී එහෙම අමතර පිරිවැයක් සේවා යෝජකින්ට තිබෙනවා. නමුත් පඩිපාලක සභා ආඥාපනත අනුව අපි පඩිපාලක සභාවේ තීරණය ඊයේ ගරු අමාත්‍යතුමාට දැනුම් දුන්නා. ඒ අනුව අමාත්‍යතුමා ඒක ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා. එසේ ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒක රටේ නීතියක් බවට පත් වෙනවා. ඒ නීතියට අනුව කටයුතු කරන්නට වෙනවා සේවා යෝජකයන් සියලු දෙනාටම. එසේ එම නීතියට අනුව ඔවුන් කටයුතු කළේ නොමැති වුවොත් එහෙම පඩිපාලක සභා ආඥාපනතෙම ප්‍රතිපාදන තිබෙනවා. අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සඳහන් වෙලා තිබෙනවා. දැන් සාමූහික ගිවිසුමක් තියනවාද වතුකම්කරුවන් සහ මේ වැවිලි සමාගම් අතර? ඔව්. සාමූහික ගිවිසුමක් දීර්ඝ කාලයක් සිටම වතුකම්කරුවන් සහ වතු සමාගම් අතර තිබ්බා. වෘත්තීය සමිති ප්‍රධාන වෘත්තීය සමිති 3ක් තමයි මේ සාමූහික ගිවිසුමට අත්සන් කරලා තිබ්බේ. ඒ සාමූහික ගිවිසුම චාමර පසුගිය ජනවාරි මාසේ 28 වෙනිදා අවසන් වුණා. එතකොට මේ සාමූහික ගිවිසුමෙන් අවම වැටුප් පමණක් නෙවෙයි වතුකම්කරුවන්ගේ අනිකුත් සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් සාමූහික ගිවිසුමේ සඳහන් වෙනවා. නමුත් චාමර 2014 දී පඩිපාලක සභාවේදී මීට ප්‍රථම වතුකම්කරුවන්ගේ අවම වැටුප තීරණය කරලා තිබුණා. එතනදී තීරණය කරලා තිබ්බේ මූලික වැටුප දෛනික වැටුප රුපියල් 405ක් වශයෙන්. ඒ 2014 දී පඩිපාලක සභාව මගින් අවම වැටුප තීරණය කරලා තිබුණා වුණත් ඉන්පසුවත් සාමූහික ගිවිසුමකට දෙපාර්ශ්වයම එළඹුණා. ඒ නිසා මේ අවස්ථාවේදී වුණත් දැන් අපි තියෙන තත්ත්වයේ උඩ කම්කරුවන්ගේ සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය සමිති මැදිහත් වෙන්න ඕනේ නම් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරන්න ඕන නම් මේ අවස්ථාවේදී වුණත් දෙපාර්ශ්වයට තවදුරටත් කතා කරලා සාකච්ඡා කරලා සාමූහික ගිවිසුමකට එළඹීමට ඉඩ ප්‍රස්තාව තිබෙනවා තාමත්. ඉතින් ඒ අනුව ඕන්ට කටයුතු කරන්නට පුළුවන්. මම හිතන්නේ ඉතින් අපි පඩිපාලක සභාවෙන් මේ තීරණය අපි රජයේ තීරණයක් අරගෙන තිබෙනවා. ඒ අනුව අපි කටයුතු කරලා තිබෙනවා. නමුත් දෙපාර්ශ්වයට වෘත්තීය සමිති වලට අවශ්‍ය නම් හාම්පුතුන් සමග සාකච්ඡා කරලා ඒ සාමූහික ගිවිසුමට යන්න පුළුවන්. ඒකට අවශ්‍ය මැදිහත් වීම අපිට කරන්නත් පුළුවන්. ඒ සාමූහික ගිවිසුම් සම්බන්ධ කාරණා ගත්තම නැත්නම් මේක මේ කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක කිව්වහම මේ සාමූහික ගිවිසුම් මෙහෙම අවලංගු කරන්න පුළුවන්ද? සහ දැන් යම් විදිහකින් මේ කාලවකවානුවේදී සාමූහික ගිවිසුමකින් යම් ආයතනයක පඩි වැඩි කිරීම සඳහා දෙපාර්ශ්ව අතර එකඟත්වයක් ඇති වෙලා තියෙනවා නම් කොවිඩ් තත්ත්වය මේ ප්‍රශ්න කියලා මේ සාමූහික ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක නොකර සිටීමේ යම් ආකාරයෙන් සහනයක් දීලා තියෙනවද මේ කාලවකවානුවේදී? නෑ, එහෙම සහනයක් නම් දීලා නෑ චාමර.
සාමූහික ගිවිසුමක් අත්සන් කරාට පසු ඒ සාමූහික ගිවිසුමේ තිබෙන කොන්දේසි දෙපාර්ශ්වය විසින්ම අනුගමනය කරන්න ඕනේ. ඒකට අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සාමූහික ගිවිසුමක් ඒ අත්සන් කරන ලද පාර්ශ්වයන් අතරේ ඕනෑම පාර්ශ්වයකට මාසයක් ඇතුළත කාලයක් ලබා දීමෙන් අවසන් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද සාමූහික ගිවිසුම අත්සන් කළාට පසුව කම්කරු දෙපාර්තමේන්තුව මගින් එම සාමූහික ගිවිසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම සාමූහික ගිවිසුම අවසන් වුණාට පසුවත් අපිට ඒ ආදාළ පාර්ශ්වයන් දැනුම් දුන්නාට පසුව අපි ඒ සාමූහික ගිවිසුම අවසන් කරන්න කටයුතු කරනවා. නමුත් කොවිඩ් වසංගත කාලය තුලදී සාමූහික ගිවිසුමේ යම් යම් කොන්දේසි වලට එළඹලා තිබෙනවා නම් ඒ අනුව කටයුතු නොකර ඉන්නට ඒක කිසිම හේතුවක් නෙවෙයි. ඉතින් ඒ වගේ ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් අපිටත් වාර්තා වුණා යම් යම් ආයතනවල. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය මැදිහත් වීම කරනු ලැබුවා. හොඳයි. මේ සියලු දේත් එක්ක ඊළඟට දැන් මතුකම් කරු ප්‍රශ්නේ බොහෝ දුරට විසඳෙනු ඇතයි අප විශ්වාස කරනවා. ඒ නිසා ඒ පිළිබඳ තව දුරටත් අපි ඉදිරියේදී කතා කරමු. එතනින් ඉදිරියට ආවොත් එහෙම දැන් ඊළඟ කාරණේ තමයි මේ කාල වකවානු ඇතුළතදී සේවයෙන් ඉවත් කිරීම කියන කාරණේ. සමහර කර්මාන්තශාලා අපි දන්නවා විශේෂයෙන් ප්‍රමුඛ පෙළේ ඇඟලුම් හෝ වේවා රිදිපිලි සමාගම් හෝ වේවා තවත් ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධව වැඩ කරන සමාගම් හෝ වේවා ඔවුන් සේවක කප්පාදුන් සිදු කරා මේ වෙලාවේ තියෙන පිරිවැය තත්ත්වයන් එක්ක සේවයෙන් අවසන් කිරීම ස්ථිර සේවකයෙකු සේවයෙන් අවසන් කිරීම හෝ වේවා යම් ආකාරයකින් පුහුණු වීමක හෝ කොන්ට්‍රැක්ට් එකක් උඩ ඉන්න සේවකයෙකු අවසන් කිරීම හෝ වේවා මේ සම්බන්ධ ලංකාවේ නීතිය මොකක්ද කොමසාරිස්තුමනි? ඔව් චාමර මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රධානතම නීතිය තමයි 1971 අංක 45 දරන කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීමේ පනත. මේ පනත අනුව මේක විශේෂ විධිදාන පනතක්. මේ පනත බලපාන්නේ යම් කිසි ආයතනයක සේවකයන් 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සේවය කරන්නට ඕනේ. ඒ වගේම එම සේවකයන් දින 180කට වැඩි ප්‍රමාණයකුත් සේවය කරලා තිබෙන්නට ඕනේ. ඔවුන්ට තමයි මේ පනත අදාළ වෙන්නේ. මේ පනත අනුව චාමර යම්කිසි ආයතනයකට විනය හේතුවක් නොමැතිව විනය හේතුවක් මත නම් යම්කිසි විනය පරීක්ෂණයක් කරලා ඒ අනුව සේවකයෙක් හෝ සේවිකාවක් ඉවත් කිරීමේ බලය සේවා යෝජකයෙකුට තියෙනවා. එසේ විනය හේතුවක් මත සේවකයෙක් හෝ සේවිකාවක් ඉවත් කරන අවස්ථාවකදී ඔවුන්ට කම්කරු දෙපාර්තමේන්තුවට මැදිහත් වීමට හැකියාවක් නොමැති වුණත් ඔවුන්ට පුළුවන් කම්කරු විනිශ්චය අධිකාරියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට. අර මම මුලින් කිව්වා වගේ සේවකයන් 15 දෙනෙකුට අඩු ආයතන වලටත් පුළුවන් තමන් සේවයෙන් ඉවත් කළොත් එහෙම කම්කරු විනිශ්චය අධිකාරියට පැමිණිලි කරන්න. එතනින් පරිබාහිරව කම්කරුවෙකුගේ හෝ සේවකයෙකුගේ ලිඛිත කැමැත්තක් නොමැතිව හෝ එසේ නොමැතිනම් කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ අනුමැතිය නොමැතිව කිසිම සේවා යෝජකයෙකුට තමන් යටතේ වැඩ කරන කිසිම සේවකයෙකු ඉවත් කිරීමට හැකියාවක් නැහැ අර අනුමැතිය නොලැබුණොත් සේවා යෝජකයන්ට. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. එතකොට මේ 71 අංක 45 දරන සේවකින් සේවයෙන් ඉවත් කිරීමේ පනත තමයි ඒ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බලපාන්නේ. දැන් අපි හිතමු දැන් ඔය නිර්දේශ වලට යටත්ව සේවයෙන් ඉවත් කරනවා නම් ඔහුට අහිමි වෙන වැටුපක් තියෙනවා සහ අවුරුදු 35ක 40ක වගේ කෙනෙක් නම් වයස සේවය අවසන් කරොත් එහෙම ඔහුගේ එතනින් එහාට රැකියාව අවස්ථාවකට යොමු වීම කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කියන සියලුම ඔහුට වන ආර්ථික පිරිවැයන් අවම වන විදිහට සේවය අවසන් කරන සේවා ආයෝජකයාගේ යුතුයකම වගකීම වෙන්න ඕනේ මොකක්ද සේවකයා වෙනුවෙන්? ඔව් චාමර දැන් අපිට පසුගිය මේ එතනදී ක්‍රම දෙකක් තිබෙනවා. එකක් යම් කිසි සේවා යෝජකයෙකුට අවශ්‍ය නම් තමන් යටතේ වැඩ කරන සේවකයන් ඉවත් කරන්නට. අපි හිතන්න පුළුවන් සමහර විට ඒ ආයතන පාඩු ලබනවා වෙන්න පුළුවන් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් තිබෙනවා නම් සේවා යෝජකයෙකුට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුවට තමන්ගේ ඉල්ලීමක් කරන්නට. ඒ ඉල්ලීම කරන විට අපි ඒ ඉල්ලීම් පිළිබඳ සලකා බලලා ඉදිරි කටයුතු කරනවා. ඒ වගේම යම්කිසි සේවකයෙකුට හෝ සේවිකාවකට පුළුවන් ඕන් සේවයෙන් ඉවත් කරොත් එහෙම ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න. මේ අවස්ථා දෙකම අපි අතරට එනවා. ඒ අවස්ථා දෙකේදීම අපි පරීක්ෂණ කරලා අපේ තියෙන පනත අනුව කටයුතු කරලා ඉදිරි පියවර අපි ගන්නවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන චාමර දැන් මේ 1971 අංක 45 දරන විශේෂ විධිවිධාන පනත අනුව
ඒ ආකාරයට සේවකයෙක් සේවයෙන් ඉවත් කළොත් එහෙම සේවා යෝජකයෙක් සහ ඕන ඉල්ලීමක් කළොත් ඉවත් කිරීමට අවශ්‍යයි කියලා ඒ අවස්ථාවේදී කම්කරු කොමසාරිස්වරයාට අභිමතානුසාරි බලයක් තිබ්බා ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල කොපමණද කියලා තීරණය කරන්නට. නමුත් ඉන් පසුව 2003 දී විශේෂ විධාන පනතට සංශෝධනයක් ආවා. ඒ විශේෂ විධාන ඒ සංශෝධනය අනුව එසේ ගෙවිය යුතු වන්දි මුදල කම්කරු අමාත්‍යවරයාගෙන් විමසා ඒ අනුව යම්කිසි වන්දි සූත්‍රයකට අනුව තමයි ඔවුන්ට හිමි ඉදිරි කාලය තුලදී ඔවුන්ට වෙනත් රැකියාවක් හොයා ගැනීම තෙක් හෝ එහෙම නැත්නම් සමහරට හිතන්න පුළුවන් චාමර සමහර විට ඒ පුද්ගලයා සේවයෙන් ඉවත් කරනකොට වයස අවුරුදු 55ත් පැනලා ඒ වගේ විශ්‍රාම යන වයසට ලං වෙලා තිබ්බොත් එහෙම වෙනත් රැකියාවක් හොයා ගැනීමට අවස්ථාවකුත් නැහැනේ. එවැනි අවස්ථාවලදී ඉදිරි කාල පරිච්ඡේදයේ ගත කිරීම සඳහා තමයි මේ වන්දි මුදල තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව තමයි 2003 පනතට ගෙන ලද සංශෝධනය අනුව 2005 මාර්තු 15 වෙනිදා දින ගැසට් නිවේදනයක් නිකුත් කරා. ඒ ගැසට් නිවේදනය අනුව එවැනි අවස්ථාවලදී ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් 12,50,000ක් වශයෙන් මේ 2005 මාර්තු 15 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් තමයි තීරණය කරනු ලැබුවේ. ඒක අපි හිතමු මූලික වැටුප බොහොම අඩු මට්ටමක තියෙන ඒ කියන්නේ ඔය මාස 6 කියන සීමාවෙන් එහාට ගිහිලා ස්ථිර සේවකෙක්. ඔවුන්ගේ වැටුප රුපියල් 30,000 40,000 එහෙම කිසිම පදනමක් අදාළ නැහැ. අනිවාර්යෙන් ඔය කියන ප්‍රමාණය ගෙවිය යුතුමයි ඉවත් කරනවා. ඔව් චාමර ඒක වැටුප සම්බන්ධයෙන් අදාළ නැහැ. ඒ වැටුප කුමන ප්‍රමාණය වැටුපක් ගත්තා. නමුත් ඒ සේවය කරන ලද ඒ වන්දි සූත්‍රය සකස් කරලා තියෙන්නේ සේවය කරන ලද වසර ගණන අනුව තමයි ඒක සකස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එක් වසරක පමණ කාලයක් ඔහුගේ සේවා කාලය තියෙනවා නම් ඔහුට හිමි වන්දි මුදල තමයි මාස 2කමාරක වන්දි මුදලක් හිමි වෙනවා එක් වසරක සේවා කාලයක් තිබෙනවා. ඒ අනුව වන්දි සූත්‍රය ගණනය වෙනවා. විශේෂයෙන්ම චාමර මෙතනදී තමයි අපි දැන් ඔබ දන්නවා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා යල්පැනගිය නීති රීති වෙනස් කරලා කම්කරුවන්ට සේවකයන්ට අලුත් නීති රීති අනුලා දෙනවා කියලා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි කම්කරු අමාත්‍යතුමා නිමල් ශ්‍රීපාල් සිල්ලා ඇමතිතුමා මැදිහත් වෙලා මෙම 12,50,000ක වන්දි මුදල වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්තේ. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ. හොඳයි. මේ තමයි සේවයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළදී ඔබට තිබෙන අයිතිවාසිකම බවට පත්වන්නේ සහ සේවයේ යෝජකයාගේ යුතුයකම සහ වගකීම බවට නෛතිකමේ වශයෙන් පවරා ඇති කාරණේ මේකයි. ඒ නිසා මෙවැනි දෙයට පරිබාහිර ඔබට අසාධාරණයක් වෙනවා නම් මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් වරයාට දැනුම් දීලා ඔබට සාධාරණ ඉෂ්ට කර ගැනීමේ හැකියාව පවතිනවා. අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් කතා කරමු. කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමන් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි කතා කළා මේ වන විටදී පවතින තත්වයන් යටතේ කොයි විදිහටද වන්දි මුදල් ප්‍රදානය කිරීම කළ යුත්තේ, සේවය අවසන් කිරීමේදී කුමන විදිහේ ක්‍රියාමාර්ගද සේවා යෝජකයින් අනුගමනය කළ යුත්තේ සහ සේවකයාගේ අයිතිවාසිකම් කුමක්ද කියන කාරණේ පිළිබඳ කතා කළා. ඒ වගේම වතු කම්කරු ප්‍රශ්නය බොහොම තදින් කතා බහට ලක් වන දේශපාලනික වශයෙන් සංවේදී කාරණයක්. ඒ පිළිබඳ කතා කළා. එතනින් පස්සේ මේ කොමසාරිස් ජෙනරාල්තුමනි දැන් අයවැය තුලින්ම විශ්‍රාම යන වයස් මට්ටම සම්බන්ධයෙන් යම් නිර්දේශයක් ගෙනාවා. එතකොට මේක දැනට ක්‍රියාත්මකද? මේ 60 දක්වා සේවයේ ක්‍රියාත්මක වීම කියන දේ නෛතිකමය වශයෙන් දැනට ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවද? ඔව් චාමර මම මේ ප්‍රශ්නෙට කලින් අර සේවය අවසන් කිරීමේ තව පොඩි දෙයක් එකතු කරන්න තිබෙනවා. මම මුලින් සඳහන් කරා වගේ අමාත්‍ය මණ්ඩලයෙන් පසුව මෙම අපි අර මුලින් සඳහන් කරේ 12,50,000 නේ. ඒ 12,50,000 100%කින් වැඩි කරන්නට තීරණය කරා. ඒ අනුව දැනට පෙබරවාරි මාසේ 19 වෙනිදා අපි ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කරා. ඒ අනුව දැන් මේ වන්දි මුදලේ සීමාව රුපියල් 25 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 19 වෙනිදාන් පසුව ඒ තමන් කරන ලද සේවා කාලය අනුව වන්දි සූත්‍රය අනුව වන්දි මුදල ගණනය කරලා මේ රුපියල් 25ක වන්දි මුදල උපරිම වශයෙන් ගෙවන්න අපි කටයුතු කරනවා. ඇත්ත වශයෙන් මෙතනදී ඔබ හිතන්න දැන් සාමාන්‍යයෙන් අපේ වන්දි සූත්‍රය අනුව අවුරුදු 20ක් වැඩ කරපු පුද්ගලයෙකුට වන්දි සූත්‍රය අනුව
මාස 38ක වැටුප් කියන්නේ මාස 38ක ඒ ලැබපු වැටුප් ප්‍රමාණය වන්දි මුදල වශයෙන් හිමි වෙන්න ඕනේ. නමුත් 12,50,000 තිබෙනකොට රුපියල් 50,000 ගත්ත එක්කිනෙකුට තමන්ට ඒ මාස 38ේම වැටුප හිමි වෙන්නේ නැහැ. මොකද අර සීමාව පනවලා තියෙන හින්දා. නමුත් මේ සීමාව වැඩි කිරීමත් සමගම අපිට මේ සේවකයන්ට තමන් කරන ලද සේවය වෙනුවෙන් උපරිම අවස්ථාව උපරිම වන්දි මුදලක් ලබා දීමට හැකියාව ලැබිලා දීලා තියෙනවා චාම. ඒ කියන්නේ මාස 38ක කියන පදනම ගැනීම මොන හේතුවක් නිසාද? ඒක අපි වන්දි සූත්‍රයේ ගණනය කරලා තියෙනවා චාම. අර මම මුලින් කිව්වා වගේ ඒ සේවකයා හෝ සේවිකාව අවුරුද්දක කාලයක් සේවය කරලා තිබෙනවා නම් ඔහුට මාස 2කමාරක වැටුපක් හිමි වෙනවා ඒ අවුරුද්දට. ඒ වගේ අවුරුදු 5ක සේවා කාලයක් සම්පූර්ණ කරලා තිබෙනවා නම් ඔහුට හිමි වෙනවා මාස 12මාරක වැටුපක්. අවුරුදු 20ක අවුරුදු 10ක කාලයක් සම්පූර්ණ කරලා තිබෙනවා නම් මාස 22මාරක වැටුපක් හිමි වෙනවා. අවුරුදු 20ක් සම්පූර්ණ කරලා තිබෙනවා නම් මාස 38ක වැටුපක් තමයි හිමි වෙන්නේ. එතකොට අපි වැටුප අනුව ගණනය කිරීම වලදී මේ මාස 38 කාලයක් අපි වන්දි සූත්‍රය අනුව නියම කරලා තිබුණා වුණත් අර 12,50,000 සීමාව නිසා ඔවුන්ට උපරිම වන්දි මුදල් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒක තමයි අපි රුපියල් 125 දක්වා වැඩි කරනු ලැබුවේ. දැන් සාමාන්‍ය 50,000ක වැටුපක් ගත්ත කෙනෙක් නම් මාස 20ක් මේ අවුරුදු සේවය අවුරුදු 10ක් නම් ඔහු ඉවත් වෙනකොට හම්බ වෙන්නේ අර 12,50,000ටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි හම්බ වෙන්න තියෙන්නේ. කලින් නම්. දැන් ඒ කියන්නේ කොච්චර සේවයේ හිටියත් 12,50,000 සීමාවේ තමයි මීට පෙර තිබුණේ. කොච්චර අවුරුදු 20ක් හිටියත් අවුරුදු 25ක් හිටියත් අවුරුදු 30ක් හිටියත් ඔහුට හිමි වෙන්නේ උපරිම සීමාව 12,50,000 සීමාව තමයි තිබෙන්නේ. ඉතින් ඒ සීමාව තමයි ඉවත් කරන්න කටයුතු කරලා දෙන. ඉතින් මේක සේවකයන් පැත්තෙන් ඉතාමත්ම රජය ගත්ත ඉතාමත් වැදගත් තීරණයක් කියලා කියන්න පුළුවන්. හොඳයි. ඒ නිසා ඔබට අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවැනි තීරණයකට ගමන් කිරීම පිළිබඳ. මොකද යම් ආකාරයකින් සේවයක් අවසන් කරනවා කියන්නේ අපහු රැකියාවක් හොයා ගැනීම කියන දේ බොහොම ලොකු අභියෝගයක් මේ කාලවකවානුවේදී. ඒ නිසා යම් ආකාරයෙන් ආර්ථිකමය රැකවරණයක් ලබා ගන්න ඒ ආකාරයෙන් වන්දි මුදල 125 දක්වා වැඩි කිරීම ප්‍රශංසනීය කාරණයක්. අප යලිත් අර ප්‍රශ්නෙට ආවොත් එහෙම අවුරුදු 60 දක්වා අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුප් වයස් කාණ්ඩේ දීර්ඝ කිරීම කියන දේ දැනට ක්‍රියාත්මකද? ඔව් චාමර, මේකත් වයස අවුරුදු 60 දක්වා පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශවල සේවකයන්ගේ වයස දීර්ඝ කිරීම අයවැය යෝජනාවක් හැටියට තමයි ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරේ. ඒකත් සම්මත වුණ අයවැය යෝජනාවක්. දැනට චාමර පෞද්ගලික අංශයේ සේවිකාවන්ට නිශ්චිත වයස් සීමාවක් නැහැ විශ්‍රාම යාම සඳහා. දැනට පෞද්ගලික අංශය භාවිතා කරන්නේ 1958 අංක 15 දරන සේවක අර්සාධක අරමුදල් පනත යටතේ සඳහන් කරලා තිබෙන වයස් සීමාව. එහිදී පිරිමි පුද්ගලයෙකුට වයස අවුරුදු 55කුත් ඒ වගේම කාන්තාවකට වයස අවුරුදු 50කුත් කියන සීමාව තමයි තියෙන්නේ. ඊට අමතරව චාමර යම් යම් ආයතනවල සාන්ට බැංකු ශේත්‍ර වෙන්නට පුළුවන්, ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්. ඒ සේවකයා සහ සේවා යෝජකයා අත්සන් කරන ගිවිසුම් අනුව ඔවුන්ගේ පත්වීම් ලිපි අනුව මේ වයස් සීමා වෙනස් වෙන්න පුළුවන්. සමහර ආයතනවල පෞද්ගලික ආයතනවලත් වයස අවුරුදු 60 දක්වා සේවය කරන්නට අවස්ථාව ලැබලා දීලා තිබෙනවා. කෙසේ නමුත් නිශ්චිත ක්‍රමවේදයක් නොමැති නිසා තමයි වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට අවශ්‍ය යෝජනාව ගෙනාවේ. ඒ අනුව අපි දැනට ඒකට අදාළ වෙනම පනත් කෙටුම්පතක් සකස් කරන්නට ඕනේ. ඒ පනත් කෙටුම්පත දැනට සකස් කරලා තිබෙනවා. ඒ පනත් කෙටුම්පත සකස් කරලා කම්කරු අමාත්‍යාංශය මගින් දැනට නීති කෙටුම්පත් සම්පාදක වෙතට යොමු කරලා තිබෙනවා. අපි හිතනවා මාසයක කාලයක් ඇතුළත මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට ඒ වයස අවුරුදු 60 සීමාව දක්වා විශ්‍රාම යන වයස වැඩි කරන්න. මොකද දැනට රාජ්‍ය අංශයට මේ වයස් සීමාව හිමි වෙලා තියෙන වයස අවුරුදු 60 දක්වා සේවය කරන්නට. ඒ වගේම මම දැන් අද උදේ ඔබගේ පුවත්පත් රූපවාහිනී පුවත්පත් වලින් දැක්ක ගරු අග්‍රාමාත්‍යතුමා වෛද්‍යවරුන්ගේ වයස් සීමාව 63 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒ අනුව මොකද දැන් 1958 සේවක අර්සාධක අරමුදල් පනත ගෙනෙනකොට
අපේ රටේ මිනිසුන්ගේ ආයු කාලය තිබ්බේ ඒකට සාපේක්ෂව තමයි වයස අවුරුදු 60 65 වගේ කාල සීමාවක තමයි තිබ්බේ. නමුත් දැන් මේ වෙන විට ආයු අපේක්ෂාව ඉතාමත්ම වැඩි වෙලා තියෙන වයස අවුරුදු 75 වගේ ඒ සීමාවල තිබෙන්නේ. ඉතින් ඒකත් එක්ක තවදුරටත් අපේ අත්දැකීම් තිබෙන පුද්ගලයන්ගේ ඔවුන්ගේ අත්දැකීම් තවදුරටත් ලබා ගැනීමට හැකියාව තිබෙනවා ඕනෑම ආයතනයකට. ඒ අනුව තමයි මේ වයස අවුරුදු 60 සීමාව අයවැය යෝජනාවක් හිට ගෙනලා තියෙන්නේ. ඒ අනුව අපි ඉදිරියේදී ඒ පිළිබඳ කටයුතු කරමින් යනවා. දැන් මේක තවත් මාසෙකින් විතර මේක නීතියක් විදිහට ක්‍රියාත්මක වෙන පටන් ගත්තොත් මේ වෙද්දී පෞද්ගලික අංශයේ තැන්වල තමන්ගේ සේවා ගිවිසුම් අත්සන් කරනකොටම ආයතනයත් එක්ක වයස් කාණ්ඩය සීරණය කරන්න තියෙනවා මම 55න්ද 57න්ද 60න්ද පෙන්ෂන් යන්නේ කියන දේ. යම් විදිහකින් 55 57 කියන දේ මේ වෙද්දී ලකුණු කරලා ඒ කාලයේදී විශ්‍රාම යන්න ඉන්න කෙනෙක් නම් මේ නීතිය බලාත්මක වුණොත් 60 දක්වා සේවය කරන්න අවසර ලබා දී යුතුද පෞද්ගලික ආයතන උන්ට? අනිවාර්යයෙන්ම මේ වයස් සීමාව අපි නීතියක් බවට පත් කරාට පස්සේ ඒක රටේ නීතියක් බවට පත් වෙනවා චාමර. ඒ අනුව දැනට සාමූහික ගිවිසුම් තියෙනවා නම් හෝ වෙනත් පත්වීම් ලිපි මගින් වයස් සීමාවන් ඊට වැඩි අඩු ප්‍රමාණයකට සීමා කරලා තිබෙනවා නම් මේ පනත සම්මත වුණා පනත් කෙටුම්පත සම්මත වුණාට පසුව අනිවාර්යයෙන්ම වයස අවුරුදු 60 දක්වා සේවය කරන්නට අවස්ථාව ලබා දී යුතුයි. හොඳයි. යම් විදිහකින් ශ්‍රමිකයාට අවශ්‍ය නම් විශ්‍රාමයන් අර early retirement එකක් විදිහට ඉවත් වීම සිද්ධ වෙන්නේ නැත්නම් ඒකටත් ඉඩකඩක් නැද්ද මෙතනින් පස්සේ? ඔව් චාමර එතනදී අපි සලකා බැලුවා ඇත්තටම දැන් අපේ සේවකාර සාධක අරමුදල් පනත අනුව වයස අවුරුදු 55න් පිරිම් පුද්ගලයෙකුට විශ්‍රාම යන්නට පුළුවන් තමන්ගේ ප්‍රතිලාභ රැගෙන. ඒ වගේම කාන්තාවකට වයස අවුරුදු 50න් පුළුවන්. ඒ අවස්ථාව අපි කල්පනා කරනවා ඒ ආකාරයෙන්ම රඳවලා තිබෙන්නේ තමන්ට කැමති නම් දැන් රජයේ සේවය වුණත් ඕනෑම පුද්ගලයෙකුට විශ්‍රාම යාමට අවස්ථාව තිබෙනවානේ. ඒ අනුව වයස අවුරුදු 55 දී පිරිම් පුද්ගලයෙකුට යනවා නම් තමන්ගේ ප්‍රතිලාභ අරගෙන ඉවත් වෙන්න පුළුවන්. නමුත් 60 දක්වා ඔවුන් සේවය කරනවා නම් ඔවුන්ට අවශ්‍ය ඒ හිමි ප්‍රතිලාභ ලබාගත හැකි වන්නේ වයස අවුරුදු 60න් පසුව තමයි. ඒ අනුව අපි මේක තාම ස්ථිරව කියන්න බෑ. දැන් පනත් කෙටුම්පත සකස් කරන් යනවා. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරලා ඒ අමාත්‍ය මණ්ඩලයේ යෝජනාවනුත් සම්බන්ධෙනුත් ඒ නිර්දේශ සහ නිගමන සම්බන්ධෙනුත් සලකා බලලා තමයි අපිට ඉදිරි කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ. 55න් EPF එක ගන්න පුළුවන් කියන දේ කොන්දේසි වෙනසක් නැහැ. දැනටත් ඒක කරන්න පුළුවන්. ඔව් දැනට උනත් දැන් තාම ඒකේ අපි වෙනසක් මොකුත් සිද්ධ කරලා නැහැ. 55 දී ඕනෑම පුද්ගලයෙකුට EPF එක ගන්න පුළුවන් චාමර. ඒ වගේම කාන්තාවකට 50යිද පුළුවන්. ඊට අමතරව EPF එක ගැනීමේදී තව අපේ තිබෙනවා යම්කිසි පුද්ගලයෙක් ස්ථිර පදිංචියකට විදේශගත වෙනවා නම් ඒ ස්ථිර පදිංචියට අදාළ සහතික පත්‍ර ඔහුට ඔප්පු කරන්නට පුළුවන් නම් එවැනි පුද්ගලයෙකුට ඕනෑම අවස්ථාවකදී තමන්ට හිමි ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවය කරමින් සිටින අයෙක් ස්ථිරව රජයේ සේවයකට පත්වීමක් ලැබෙනවා නම් ඔවුන්ටත් ඕනෑම අවස්ථාවකදී තමන්ට හිමි ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම වෛද්‍ය හේතුන් මත තවදුරටත් සේවය කිරීමට නොහැකි තත්ත්වයක් තියෙනවා නම් ආබාධිත වෙලා තිබෙනවා නම් ඒ වෙනි පුද්ගලයන්ටත් අපි වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අවස්ථාවේදීම සේවකාර සාධකාර මුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසලා දෙනවා. හොඳයි. ඒත් එක්කම දැන් මේ කාරණයට අදාළව තවත් නැගෙන ප්‍රශ්නයක් තමයි අයවැය යෝජනා ඉදිරිපත් කළා. ඇතැම් ඒවා අයවැය ඉදිරිපත් කරාගෙන් පස්සේ වර්ෂය තුලදීම ක්‍රියාත්මක කරන යෝජනා බවට පත් වුණා. දැන් මේකත් අයවැය යෝජනා තුල ඇතුළත් වුණා. පාර්ලිමේන්තුවේදීත් සම්මත වුණා. ඒ අනුව මේක වැදගත් ලියවිල්ලක් බවට පත් වෙනවා. හැබැයි දැන් ඔබතුමාලා මේ මාසෙකින් නීතිය ක්‍රියාත්මක කරන්නට මත්තෙන් මේ අතරතුර විශ්‍රාම ගියපු පිරිස් ඉන්නවා. ඒ අයට නෛතිකමය වශයෙන් යම් ආකාරයෙන් සහනයක් ඉල්ලන්න පුළුවන්ද? නෑ මමත් 60 වෙනකම් වැඩ කරන්න කැමතියි. හැබැයි මම දැනට විශ්‍රාම ගිහින් ඉන්නේ. මේ සම්බන්ධයෙන් යම් අවධානයක් යොමු වෙලා තියෙනවද? ඔව් ඒක නම් ඇත්තටම ගැටලුවක් චාමර. නමුත් අපි යම්කිසි නීතියක් බවට පත් කරාට පස්සේ නීතිය අපිට අතීතයට බලපාන පරිදි බලපවත්වන විදිහට කටයුතු කරන්න අමාරුයි. ඉතින් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඇත්තටම අපිට ගැටලුවක් තිබෙනවා. අපි ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න. හොඳයි. මේ කාරණාත් එක්කම ඊළඟ දේ තමයි සේවක ආයතන ඇතුලේ දැන් මේ කතා කරන දේ තමයි ආයතන පවත්වා ගැනීම රාජ්‍ය ආයතන ඇතුලේදී වුණත් මේ VRS එක මේ කියන කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. මම කැමති ඒ සම්බන්ධයෙන් කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ ඉක්මනින් කලින් සේවයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් කියන ක්‍රියාවලියට? ඔව් චාමර මෙහිදී ඇත්ත වශයෙන්ම කාරණා කීපයක් තියෙනවා. දැන් ඔබ දන්නවා සමහර
පෞද්ගලික සමාගම් රජයට පවරා ගැනීම තිබෙනවා. මට තප්පර කීපයක් දෙන්න ඉක්මන වෙලාව බලන්න. Manchi chocolate bar පෙරලිකාර රසයක්. හොඳයි. මේ සම්බන්ධයෙන් දැන් පෞද්ගලික සමාගම් රජයට පවරා ගැනීම තිබෙනවා. ඒ වගේම යම් සංස්ථා මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා. එවැනි අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අරගෙන ඔවුන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් සකස් කරලා දෙනවා. ඒ අනුව යම්කිසි වන්දි මුදලක් තීරණය කරලා ඒ අනුව කටයුතු කරනවා. ඒ වගේම දැන් ඔය ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ රජයට සම්බන්ධ සංස්ථා මණ්ඩල අධිකාරී ඒ අදාළවල තමයි. නමුත් දැන් පසුගිය දිනවල අපිට ගැටලුවක් පැන නැගුණා එක්තරා කර්මාන්තශාලාවක එකවරම සේවක සේවිකාවන් 132ක් එළියට දාලා මේ ඔවුන්ගේ සේවය නතර කරා. නමුත් එවැනි අවස්ථාවලදී චාමර අර සේවයෙන් ඉවත් කිරීමේ පනත තමයි විශේෂ විද්‍යාන පනත තමයි බලපවත්වන්නේ. ඒ අනුව ඔවුන්ට වන්දි මුදල් ගෙවලා ඒ කටයුතු කරන්නට සිද්ධ වෙනවා. හොඳයි. අපි විශේෂයෙන් ඊළඟට අවධානය යොමු කළ යුතු මාතෘකාවක් තමයි මේ ළමා ශ්‍රමය හා සම්බන්ධයෙන් කාරණේ. ඒ වගේම EPF එකට දායකත්වය ලබා දීම අවුරුදු 16 දක්වා ගෙනීමු කියන කතාවකුත් මේ වෙද්දි මතුවලා තියෙනවා. ළමා ශ්‍රමය සම්බන්ධ මේ වෙද්දි පවතින නීතිය කුමක්ද? මේ හරියාකාරයෙන් රට තුල ක්‍රියාත්මක වෙනවද? ඔව්. ඊටාත්ම වැදගත් ප්‍රශ්නයක් චාමර. ඔබ දන්නවා මේ දිනවලත් ළමයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් නොයෙකුත් සිද්ධීන් අපිට වාර්තා වෙනවා. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මේ වර්ෂය ඇවිල්ලා 2021 වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් හඳුන්වලා දීලා තියෙන්නේ ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටු දැකීමේ වර්ෂය වශයෙන්. ඉතින් එවැනි වර්ෂයක් තුලදීත් මෙවැනි සිද්ධීන් ගැන අපිට අපේ වගේ රටකදී අහන්න ලැබීම ඉතාමත්ම කනගාටුදායකයි. මෙම ජාත්‍යන්තරව මේ ළමා ශ්‍රමය පිටු දැකීමේ වර්ෂය වශයෙන් හඳුන්වලා දීලා තිබියදී ශ්‍රී ලංකාව වශයෙන් අපි ඉතාමත් වැදගත් පියවර කීපයක් ගනු ලැබුවා. විශේෂයෙන්ම චාමර අපේ අනිවාර්ය අධ්‍යාපන ලැබීමේ වයස අවුරුදු 16 කියලා තමයි 2016 නිකුත් කරන ලද අධ්‍යාපන ආඥා පනතට නිකුත් කරන ලද සංශෝධනය අනුව සඳහන් වෙන්නේ. වයස අධ්‍යාපන ලැබීමේ වයස සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංගුවත් අපේ පනත්වල සඳහන් වෙලා තිබ්බේ සේවය කිරීමේ වයස අවම වයස අවුරුදු 14ක් වශයෙන්. ඒ නිසා මෙම නීති දෙක අතර ගැටුමක් තිබ්බා. ඒ නිසා මේ 2021 වසරේ පළවෙනිම පාර්ලිමේන්තු රැස්වීම දිනේදීම අපිට පනත් 4ක් සම්මත කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව විශේෂයෙන්ම ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවය දීමේ සංශෝධන පනත, ඒ වගේම කර්මාන්තශාලා සංශෝධන පනත, අවම වේතන පනත, ඒ වගේම සාප්පුහා කාර්යාල සේවකයන් සම්බන්ධ පනත. ඒ 54 සංශෝධනය කරලා දැනට තිබෙන සේවය යොදවා ගැනීමේ ආයම වයස අවුරුදු 14 වයස අවුරුදු 16 දක්වා ඉහළ නංවන්නට හැකියාව ලැබුණා. ජාත්‍යන්තරව පිළිගත් මේ සම්බන්ධයෙන් පිළිගත් අවම වයස් සීමාව වන වයස අවුරුදු 15යි. නමුත් අපි ශ්‍රී ලංකාව ඉතාමත්ම වැදගත් පියවරක් තබලා මෙම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංගුවා. එහිදී අනිවාර්ය අධ්‍යාපන වයසත් වයස අවුරුදු 16යි. ඒ අනුව සේවය යොදා ගැනීමට හැකි වයසත් වයස අවුරුදු 14 වශයෙන් දැන් ඒක සමපාත වෙලා තිබෙනවා. අපි මේ වයස සමහරු ප්‍රශ්න කරනවා චාමර ඇයි මේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කරේ නැත්තේ කියලා. එතනදී ප්‍රශ්නයක් තිබෙනවා. වයස අවුරුදු 16 දී තමයි සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් හෝ සිසුවෙක් Tamanගේ අධ්‍යාපනික සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ. ඒ විභාගයට මුහුණ දෙන්නගෙන් පසුව සමහර ළමයින් වෘත්තීය පුහුණු කටයුතු සඳහා යොමු වෙනවා. ඒ වෘත්තීය පුහුණු කටයුතු සඳහා යොමු වෙනකොට ඕන් යම්කිසි ආයතනවලට යොමු කරනවා. එතනදී යම්කිසි සේවයක් කරන්න සිදු වෙනවා. එතනදී ගෙවීමක් සිදු වෙනවා. අන්න ඒ තත්ත්වයන්ට ඇති වෙන බාධා වැළැක්වීම සඳහා තමයි මේ වයස් සීමාව වයස අවුරුදු 18ට නොගෙන අපි වයස අවුරුදු 16 සීමාවෙන් අතර කරේ. ඒ අනුව මෙම 54 සඳහා ගරු කතානායකතුමා විසින් ජනවාරි මාසේ 18 වෙනිදා අත්සන් කරලා තිබෙනවා. එතනින් පසු දැන් මේක ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත් වෙලා තියෙනවා. කිසිම
ස්ථානයක කිසිම ආයතනයක වයස අවුරුදු 16ට අඩු කිසිවෙකු සේවය යොදා ගැනීම තහනම් චාමර. මේක අපිට ඉතාමත්ම විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක්. ලෝක මට්ටමින් ගත්තොත් මේ ප්‍රශ්නේ දකුණු අප්‍රිකානු රටවල් එහෙම ඉතාමත්ම බහුලව දක්නට ලැබෙනවා. මේක අපේ රටේ ආර්ථිකයත් එක්ක ගැට ගැහිලා තිබෙනවා. විශේෂයෙන්ම GSP+ අපිට ඒ තිබෙන ඒ ලැබෙන වරප්‍රසාදයත් එක්ක පවා මේක ගැට ගැහිලා තිබෙනවා. වැඩි වශයෙන්ම චාමර මේ ළමා ශ්‍රමය කියන එක අපිට දක්නට ලැබෙන්නේ අපේ තිබෙන අවිධිමත් ආකාරයේ තිබෙන කර්මාන්තශාලා ඒ ආශ්‍රිතව තමයි. විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යන ස්ථානවල ඒ කර්මාන්තවල ඒ ආයතනවල මේ ළමා ශ්‍රමය අපිට දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් දැනට අපේ රටේ 2016 කරන ලද සමීක්ෂණයට අනුව 101ක පමණ ළමා ශ්‍රමයක් ශ්‍රී ලංකාව තුළ වාර්තා වෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ මට්ටම අපේ දකුණු ආසියානු රටවල් සමග සංසන්දනය කිරීමේදී අපි හිතා හොඳ තත්ත්වයක ඉන්නේ. නමුත් අපිට සෑහීමකටපත් වෙන්නට බෑ මේ තත්ත්වය මත. මොකද අපි පොරොන්දු වෙලා තියෙනවා චාමර 2022 වෙන විට නරකම ආකාරයේ ළමා ශ්‍රමය ලංකාවෙන් තුරන් කිරීමට ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ වගේම වර්ෂ 2025 වෙන විට ළමා ශ්‍රමය බිඳුව දක්වා බවට පත් කරන්නට අපි ප්‍රතිඥා ලබා දෙනවා. ඒ අනුව අපි දැන් අපේ කටයුතු අපි කරන් යනවා. මේකෙදි චාමර කම්කරු දෙපාර්තමේන්තුවට පමණක් මේ කාර්යය කරන්නට බෑ. අපි ජාතික ළමා ශ්‍රමයේ පිටු දැකීම පිළිබඳ ජාතික උපදේශක සභාවක් තිබෙනවා. ඒ උපදේශක සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන්නේ කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්ක නියෝජනය කරනවා. ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන යනාදී සියල්ලම නියෝජනයකින් තමයි මේ උපදේශක සභාව සමන්විත වන්නේ. නමුත් අපිට තියෙන ගැටලුව තමයි මේ සම්බන්ධයෙන් වාර්තා වීම අඩුවීම. දැන් අර ළමයින්ට හිංසා කිරීම සිදුවීම සම්බන්ධයෙන් චාමර දැන් අපි ළමා ආරක්ෂක අධිකාරියත් සමග එකතු වෙලා තමයි වැඩ කරන්නේ. නමුත් දැන් ළමා ආරක්ෂක අධිකාරියෙන් මේ ළමා හිංසනයන්, ළමා ශ්‍රමයන්, වෙනත් ළමයින්ට සිදුවන අකටයුතුකම් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දුරකථන අංකයක් අඳුරලා දීලා තිනවා. 1929 කියන දුරකථන අංකය. ඉතින් ඕනෑම අයෙකුට මේ ළමා ශ්‍රමය සම්බන්ධයෙන් ගැටලුවක් හෝ එහෙම නැත්නම් ළමයින්ට හිංසා කිරීම සම්බන්ධයෙන් වෙන ගැටලුවකදී හෝ මේ දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. පැය 24 පුරා මේ දුරකථන ක්‍රියාත්මකයි. දැන් අර වේවැලෙන් ගහන ළමයාට පැය 5ක් වේවැලෙන් ගහනවා කියනවා. නමුත් ඒ පුද්ගලයන් දැනුවත් වෙලා හිටියනම් මේ දුරකථන අංකයට දැනුම් දීලා මේකට මැදිහත් වෙන්න පුළුවන් කියලා අපිට ඒ අහිංසක ළමා මල් කැකුලක් වගේ ජීවිතයක් රටට අහිමි වෙන එක වළක්වා ගන්න තිබ්බනේ චාමර. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව මීට වැඩිය අවධානයෙන් සහ උනන්දුවෙන් කටයුතු කරන්නට ඕනේ. හොඳයි. ඇත්තටම තමත් වැදගත් පණිවිඩයක් මේ කාලීන කාරණයක් බවට පත් වෙනවා. අවසාන වශයෙන් අපිට තව මිනිත්තුවක් විතර තියෙන්නේ කොමසාරිස්තුමනි මේ එක දෙයක් විමසා ගත යුතුයි. ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලද්දී කුණු අදින ශ්‍රමිකයත් කරන්නේ ආර්ථිකයට දැවැන්ත කාර්යභාරයක්. හැබැයි ඔවුන්ට තිබෙන දෛනික වේතනය සහ ඔවුන්ගේ ප්‍රශ්න දිහා බැලුවාම ලෝකෙත් එක්ක බලද්දී ඔවුන්ට දීලා තියෙන සමාජයේ බර තැබීම අපේ සමාජයේ සිද්ධ වෙලා නැහැ. බැරිද මේක වෙනස් කරන්න හැමෝටම දෛනික වැටුප හෝ වේවා මේ දේවල් වලින් තමන්ගේ වෘත්තීමේ ගරුත්වයත් රැකෙන විදිහට තමන් කරන කාර්ය මත පදනම් වුණු වැටුප් ක්‍රමයකට යන්න ලෝකේ අපිට බැරිද වෙනත් රටවල් ලෝකෙ ගිහින් තියෙන නිසා. ඔව් චාමර ඇත්ත වශයෙන්ම ඔබ වැදගත් කාරණයක් මතු කරේ. ඒ සියලුම ශේත්‍ර සම්බන්ධයෙන් දැන් අපේ රටේ තිබෙන වෙනම දැන් මම ඔබට සඳහන් කරා පරිපාලක සභාවක්. එතකොට මේ පරිපාලක සභාවට ඔය කියන ශේත්‍රයත් ඒ කියන්නේ පිරිසුදු කිරීම ශේත්‍රයත් අයිති වෙනවා. ආරක්ෂක සේවය කියන්නේ අර පෞද්ගලික ආරක්ෂකංශ ඒ සේවයන් අයත් වෙනවා. එතකොට ඒ සේවයන් හරහා අපිට අවමැටුපක් තීරණය කරලා තිබෙනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි සියලුම සේවා යෝජකයන්. ඔවුන් සමහර විට දෛනික පදනම මත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෑලි ගන්නට වෙන්න පුළුවන්. අනියම් වෙන්න පුළුවන්. කොන්ත්‍රාත් පදනම මත වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙනාටම අපේ මේ පනත් කෙටුම්පත් පනත් වලින් තිබෙන සියලු වරප්‍රසාදයන් හිමි වෙනවා. ඕන් අර්ථසාධක අරමුදල් පවා ඕන් වෙනුවෙන් ගෙවිය යුතුයි අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ කියන කාරණේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා. එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් එවැනි නොසලකීම් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා.
හොඳයි. අද බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. මේ දරුවන් සම්බන්ධ ක්‍රියාවලිය, වතුකම්කරු ශාස්ත්‍රය, ඒ වගේම සේවය නිවත් කිරීමේදී ක්‍රියාවලිය, EPF හා සම්බන්ධයෙන්, ඒ වගේම විශ්‍රාම ගැන්වීම සම්බන්ධ රජය ගන්නා තීන්දුවට අදාළ මේක බොහොම ලොකු ප්‍රශ්නයක් බොහෝ දෙනෙකුට තියෙන. ඒ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා සාධාරණ පිළිතුරු ඔබට ලබා දුන්නා කියන කාරණේ. අපි කතා කළේ කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමන් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සමගින්. බොහොම ස්තුතියි අද දවසේදී. බොහොම ස්තුතියි ඔබට සහ රූපවාහිනී සංස්ථාවට අවස්ථාව ලබා දුන්නා. හොඳයි. අපි අදට කතාබහ හමාර කරනවා. හෙට යලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.